සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අද දින ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2022 මාර්තු මාස 18 වන දිනට 77 වන උපන් දිනයේ යෙදෙන ඉන්ද්‍රාණි සිල්වියා ජයසුන්දර මෑණියන්ට සෙත් පැතීම පිණිස පින්වත් චන්දිමා ජයවර්ධන, ලරෝස ජයවර්ධන, දීපිකා ජයවර්ධන සහ ධනේෂ් ජයවර්ධන යන දූපුතුන් විසින් ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි මේ ගමන් කරන්නේ සංසාර ගමනක. මේ සසරක යනවා කියන එක අපට දේශනා කළේ අපගේ ශාස්ත්‍රූ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදෙමින් මැරෙමින් මේ යන සසර ගමනේ කෙලවරක් නැහැ කියලා. පින්වත්නි, අපේ මේ සංසාර ගමනේ අපි කරන කියන දේවල් අපේ පිටිපස්සෙන් එනවා. ඒ කරන කියන දේවල් පිටිපස්සෙන් ඇවිල්ලා අපි යහපත් දෙයක් කළොත් ඒකට යහපත් විපාක ලබලා දෙනවා. ඒ වගේම අපි අයහපත් දෙයක් කළොත්, පාපී දෙයක් කළොත් ඒකට දුක් විපාක ලබලා දෙනවා. එතකොට පින්වත්නි, අපේ ජීවිතවලට මේ කර්මයේ යම් බලපෑමක් තියෙනවා. අපි මේ මනුස්ස ලෝකයට එන්න කලින් අපි කලින් වෙනත් ලෝකයක තමයි හිටියේ. එතකොට ඒ ලෝකෙ ඉද්දී කරපු කියපු සිතපු දේවල් වල අනුව අපි ආයි මනුස්ස ලෝකයකට ආවා. එතකොට පින්වත්නි, අපේ ජීවිතවලට මේ කර්මයේ බලපෑම නිරන්තරයෙන්ම තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තමයි මේ කර්මය පිළිබඳව අවබෝධ කළේ. පින්වත්නි, මේ කර්මය කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා අචින්තනීය දෙයක්. මේ කම්ම විපාක විශේෂ කියන එක අචින්තනීය දෙයක් කියලා වදාලා. ඒක පින්වත්නි, බුදු කෙනෙක්ට විතරයි මේ කර්මය විපාක දෙන විදිහ හරියටම කියන්න පුළුවන්. මොකද පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ කර්මය කියන එක අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල දන්නේ. දත යුතු සියල්ල බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළා. පින්වත්නි, ඒ නිසා බුදු කෙනෙක්ට විතරයි
කර්මයේ පිළිබඳව විග්‍රහය හරියටම මේ ලෝක සත්වයාට දේශනා කරන්න පුළුවන්. ඒ මොකද පින්වත්නි බුදුරජාණන් වහන්සේට තියෙනවා දසබල ඥානයන්. මේ දසබල ඥානයන් තුල පිහිටා තමයි බුදුරජාණන් වහන්සේ දසබලයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ දසබල ඥාන අතර තියෙනවා බුදුරජාණන් වහන්සේට ඥානය මේ අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලය තුල සත්වයා මේ සිත කය වචනය මෙහෙවා යම් කර්මයක් කරනවද යම් ස්ථානයක ඒ කර්මය කරනවද ඒ කර්මෙට ලැබෙන විපාක මොකද්ද ඒ කර්ම වශයෙන් ස්ථාන වශයෙන් තැන් වශයෙන් අවබෝධ කරවලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මෙවැනි ඥානයක් තියෙනවා. ඒකට කියනවා කම්ම සමාදාන ඥානය කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ සත්වයා මේ දේවල් කරොත් මේ ලෝකයේ උපදිනවා. කෙනෙක් දෙවි කෙනෙක් වෙන ප්‍රතිපදාව, කෙනෙක් බ්‍රහ්මයෙක් වෙන ප්‍රතිපදාව, කෙනෙක් නිවනට යන ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ දන්නවා. කෙනෙක් මේ විදියට හිටියොත් මේ කෙනා പ്രേත ලෝකේ යන්නේ. මේ විදියට හිටියොත් මේ කෙනා නිරයේ යන්නේ. මේ විදියට හිටියොත් මෙයා තිරිසන් සතෙක් වෙන්නේ. මේ ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා තියෙන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ දසබල ඥානයක්. ඒකට කියනවා සබ්බත්ත ගාමිනී පටිපදා ඥානය. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට තියෙනවා ඥානයක් සත්වයන් චුත වෙලා ආයි උපදින්නේ කොහෙද? එතකොට සත්වයන් මේ මරුණට පස්සේ චුත වුණාට පස්සේ ආයි කොහෙද උපදින්නේ කියලා භාග්‍යතුන් දකින්න පුළුවන්. මේ කර්මයන් කළා මේ විදිහට මේ ලෝකෙ උපදිනවා කියලා දකින්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේට චුතූපපාත ඥානය තියෙනවා. එතකොට මෙන්න මේ ඥානයන් භාග්‍යතුන් වහන්සේට පරිපූර්ණ වශයෙන්ම පිහිටලා තියෙන්නේ. මේ විදිහේ මේ දසබල ඥානයන් මේ භාග්‍යතුන් වහන්සේ තුල පිහිටා තිබෙන නිසා භාග්‍යතුන් වහන්සේට පමණක් මේ දසබල ඥානයන් තිබෙන නිසා භාග්‍යතුන් වහන්සේ මේ කර්මය පිළිබඳ විග්‍රහය දෙවි මිනිසුන්ට පරිපූර්ණ වශයෙන් මේ කර්මයේ ස්වභාවය දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ ලෝකයේ කිසිම බ්‍රහ්මයෙකුටවත් කිසිම දෙවියෙකුටවත් කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුටවත් කිසිම මිනිසෙකුටවත් භාග්‍යතුන් වහන්සේ තරම් කර්මයේ පිළිබඳ විග්‍රහ කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේටමයි කර්මයේ පිළිබඳ විග්‍රහය පරිපූර්ණ වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද පින්වත්නි භාග්‍යතුන් වහන්සේ තමයි කර්මයේ පිළිබඳ අවබෝධ කළේ. මේ ලෝකේ ශාස්ත්‍රූන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝකේ සර්වඥ. ඒ නිසා පින්වත්නි ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ කර්මයේ පිළිබඳ විග්‍රහයක් තියෙන දේශනාවක් තමයි මේ පින්වතුන්ට අද ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මේ දේශනාවේ නම තමයි පින්වත්නි චූල කම්ම විභංග සූත්‍රය. කර්ම විග්‍රහය ගැන වදාළ කෙටි දෙසුම. මේ දේශනාව සඳහන් වෙන්නේ පින්වත්නි මජ්ක්‍ධිම නිකාය කියන තුන්වෙනි උතුම් පොත් වහන්සේගේ තමයි සඳහන් වෙන්නේ. පින්වත්නි අපේ මේ මනුස්ස ලෝකේ නොයෙක් මේ මිනිස්යන් ඉන්නවා විවිධ වෙනස්කම් තියෙනවා. එතකොට බලන්න මේ මනුස්ස ලෝකේ තියෙනවා සමහර අය ඉන්න දුප්පත් මිනිස්සු ඉන්නවා පොහොසත් අය ඉන්නවා. ඒ වගේම මේ මනුස්ස ලෝකේ රූපය ලස්සන අය ඉන්නවා රූපය කැත අය ඉන්නවා. එතකොට මේ මනුස්ස ලෝකේ ඉන්නවා හොඳට ආනුභාවය තියෙන අය ආනුභාවය නැති අය ඉන්නවා. එතකොට මේ විදිහේ වෙනස්කම් මේ මනුස්ස ලෝකේ තියෙනවා. එතකොට පින්වත්නි මේ විදිහේ වෙනස්කමක් මේ මනුස්ස ලෝකෙට කෙනෙක් හිතුවොත් ඇයි මේ විදිහේ වෙනස්කමක් මනුස්ස ලෝකේ ඇති වුනේ කියලා. එතකොට කෙනෙක්ට මෙන්න මේ දේශනාව අහද්දී ඒ කෙනාට මෙන්න උත්තරය ලැබෙනවා මේකට. පින්වත්නි ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ.
එදා තෝදෙය්‍ය බමුණාගේ පුත්‍රයා වන සුබනම් තරුණයා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණුණා. මේ තෝදෙය්‍ය බමුණාගේ පුත්‍රයා කියලා මේ පුත්‍රයා කියන සුබනම් වූ තරුණයා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණිලා භාග්‍යතුන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු වෙලා පිළිසඳර කතා බහේ යෙදිලා එකත් පස වාඩි වුණා. එතකොට පින්වත්නි මේ අපට පේනවා මේ තෝදෙය්‍ය බමුණාගේ පුත්‍රයා වන මේ සුබ කියන තරුණයා භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ සරණ ගිහින් මේ නොමැති නිසා තමයි භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්නෙත් නැහැ. සතුටු පිළිසඳර කතා බහේ යෙදලා වාඩි වෙන්නේ. ඉතින් එකත් පස්ව හිටපු මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණ පුත්‍ර සුබ මානවකයා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ කාරණය කියනවා. පින්වත්නි මේ තෝදෙය්‍ය බමුණා මේ ඉපදුනේ බල්ලෙක් වෙලානේ. ඒ සුබ කියන පුත්‍රයාගේ තමන්ගේ පුත්‍රයාගේ ගෙදරම බල්ලෙක් වෙලා ඉපදුනා. ඉතින් භාග්‍යතුන් වහන්සේ තමයි ඒක පෙන්වලා දුන්නේ. නමුත් එතකොටත් බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා හිටියේ නෑ. ඉතින් මේ සුබ කියන තරුණයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා බවත් ගෞතමයන් වහන්සේ මේ මිනිසත් බවට පැමිණි මිනිස්යන් තුල මේ යම් යම් ලාමක ස්වභාවයන් දකින්න තියෙනවා. ඒ වගේම උතුම් ස්වභාවයන් දකින්න තියෙනවා. ඒ කියන්නේ මේ පහත් අය දකින්නත් ලැබෙනවා, උසස් අය දකින්නත් ලැබෙනවා. ඒට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද කියලා ඇහුවා. කියනවා ගෞතමයන් වහන්සේ අල්ප ආයුෂ ඇති මිනිසයන් දකින්න ලැබෙනවා. ඒ වගේම දීර්ඝායුෂ තියෙන අයත් දකින්න ලැබෙනවා. ඒ වගේම බොහෝ ආබාධ තියෙන, ලෙඩ රෝග තියෙන මිනිසයනුත් දකින්න ලැබෙනවා. ඒ වගේම අල්ප ආබාධ තියෙන, ලෙඩ රෝග අඩු, නිරෝගී මිනිසයනුත් දකින්න ලැබෙනවා. ඒ වගේම විරූපී අය දකින්න ලැබෙනවා. ඒ වගේම රූප ස්වභාවයක් තියෙන අයත් දකින්න ලැබෙනවා. ඒ වගේම ස්වල්පානුභාවයක් තියෙන අය දකින්න ලැබෙනවා. ඒ වගේම මහේශාක්‍ය උදවියක් දකින්න ලැබෙනවා. ඒ වගේම අල්ප භෝගී අය, ඒ කියන්නේ දුප්පත් අයත් දකින්න ලැබෙනවා. බොහෝ සැප සම්පත් විඳින අයත් දකින්න ලැබෙනවා. ඒ වගේම නීච කුලයේ උපන් අයත් දකින්න ලැබෙනවා. උසස් කුලයේ වංශවත් කුලයේ උපදින අයත් දකින්න ලැබෙනවා. ප්‍රඥාවක් නැති මෝඩ උදවියක් දකින්න ලැබෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත උදවියක් දකින්න ලැබෙනවා. මේ විදිහට ප්‍රශ්න 14ක් ඇහුවා බවත් ගෞතමයන් වහන්සේ. මේ මිනිසත් බවට පැමිණි මිනිසයන් තුල මේ විදිහේ උස් පහත් ભેදයක් දකින්න ලැබෙනවා කියනවා. එතකොට ඒකට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද කියලා ඇහුවා. එතකොට බලන්න පිටත මේ මනුස්ස ලෝකෙත් මේ තියෙන උස් පහත් ભેදේ මේ තියෙන්නේ මේ රූපේ ලස්සන අය ඉන්නවා, රූපේ කැත අය ඉන්නවා. සල්ලි තියන අය ඉන්නවා, සල්ලි නැති අය ඉන්නවා. ඊට පස්සේ මහේශාක්‍යය ඉන්නවා, අල්පේශාක්‍යය ඉන්නවා. ඊට පස්සේ ප්‍රඥාව තියෙන අය ඉන්නවා, ප්‍රඥාව නැති අය ඉන්නවා. ලෙඩ රෝග අඩු අය ඉන්නවා, ලෙඩ රෝග මේ නිතරම හැදෙන අය ඉන්නවා. දීර්ඝායුෂ තියෙන අය ඉන්නවා, අල්පායුෂ තියෙන අය ඉන්නවා. එතකොට මේ මනුස්ස ලෝකේ මේ තියෙන ස්වභාවය මොකද මේ විදිහට තියෙන්නේ කියලා අහුවා. එතකොට පින්වත්නි කෙනෙකුට දැන් සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් මේක කෙනෙක් මේ මවලා නම් ඇයි මේ විදිහට මැව්වේ කියලා. එතකොට පින්නත් මේ පිළිතුර සම්පූර්ණ නෑ. එහෙම කෙනෙක් මේ ලෝකයේ කෙනෙක් මැව්වනම් ඇයි මේ උස් පහත් ભેදයක් විදියට මැව්වේ? එතකොට ප්‍රඥාවන්ත කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට හිතන්න පුළුවන් මේ මැවුම් වාදය කියන එක යම්කිසි කෙනෙක් ගත්තොත් එහෙම එතකොට මේ මැවුම් වාදය තුල එයා හිර වුණොත් එහෙම මේකට යාට උත්තර ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත්නි අපගේ ශාස්ත්‍රූ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සියල්ල අවබෝධ කරලා වැඩ ඉන්නේ.
උන්වහන්සේ තමයි මේ කර්මය පිළිබඳ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළ උත්තමයා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකට හේතුව කම්මස්සකා මානව සත්තා. පින්වත් තරුණය මේ සත්වයෝ ඉන්නේ කර්මය කියන දෙය තමන්ගේ දෙය කරගෙනයි. කම්ම දායාදා කර්මය කියන එක දායාදය කරගෙනයි. කම්ම යෝනි කර්මය කියන එක උත්පත්ති ස්ථානය කොටගෙනයි. කම්ම බන්දු කර්මය කියන එක ඥාතියා කොටගෙනයි. කම්ම පටිසරණ කර්මය කියන එක පිළිසරණ කරගෙනයි. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතත්තා. මේ ලාමක උසස් ස්වභාවයන් සත්වයන්ව බෙදන්නේ කර්මය විසින්. එහෙනම් මේ උස් පහත් ભેදේ හැදෙන්නේ කර්මය විසින් කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. එතකොට පින්වත්නි මේ ලෝකයේ කෙනෙක් මේ දුප්පත් වෙලා උපදින්නත් පොහොසත් වෙලා උපදින්නත් ලස්සන වෙන්නත් කැත වෙන්නත් මේ හැම දෙයකටම එහෙනම් මේ බලපාලා තියෙන්නේ කර්මයේ බෙදීම. මේ සත්වයන් මේ විදිහට බෙදලා තියෙන්නේ තම තමන් සිත කය වචනය මෙහෙවා කරන දේ. කර්මය කියන්නේ ඒක. ඇයි බුදුරන් වහන්සේ වදාළන්නේ චේතනාහම් වික්කවේ කම්මං වදාමි. මේ පින්වත් මහණෙනි මේ චේතනාව මම කර්මයයි කියමි. එතකොට චේතනාව මේ සිත කය වචනය මෙහෙवला යම් දෙයක් කරයිද කියයිද සිතයිද ආන්න ඊට අනුව ඒ කෙනාට මේ දේ ලැබිලා තියෙන්නේ. එතකොට කෙනෙක් මේ මවල නෙවෙයි. කෙනෙක් මේ උසස් පහත් විදියට මවල නෙවෙයි. මේ පින්වත්නි කර්මයේ විදීම. මේක හේතු ප්‍රත්‍ය දහමක්. එතකොට යම් හේතුවක් සකස් කරා ඒකට අනුව ඵලය ලැබෙනවා. කල්යාණකාරී කල්යාණම් පාපකාරී ච පාපකං. කල්යාණ උදයක් කළොත් කල්යාණ උදයක් ලැබෙනවා. පාපී දෙයක් කළොත් පාපී දෙයක් ලැබෙනවා. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. එතකොට පින්වත්නි මෙහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම මේ සුබ කියන තරුණයට මේක තේරුන්නේ නැහැ. සුබ කියන තරුණයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ මේ කෙටියෙන් පවසන ලද දේ විස්තර විභාග වශයෙන් මේ මට පැහැදිලි කරලා දෙනසේක්වා. භාග්‍යතුන් වහන්සේ යම් අයුරකින් ධර්මයේ දේශනා කරනවාද මම ඒ අයුරින් දරා ගන්නම් කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙනම් පින්වත් තරුණය හොඳට සවන් යොමු කරගෙන අහන්න නුවණින් මෙනෙහි කරන්න මා කියා දෙන්නම් කියලා. ඊට පස්සේ මේ තෝදෙය්‍ය පුත්‍ර සුබමානවකයා එසේය භවත කියලා භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දීලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට මේක පැහැදිලි කරලා දෙනවා. පින්වත් තරුණය යම් කිසි කෙනෙක් ඉන්නවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා සතුන් මරණ කෙනෙක් වෙනවා කියනවා. ඒ කියන්නේ ලුද්ධු ඔහු රෞද්‍රයි කියනවා. ලෝහිත පානී ලේ වැකුණු අතින් කියනවා ඉන්නේ. මේ සතුන් මරණ කෙනාගේ ස්වභාවය රෞද්‍රයි ලේ වැකුණු අතින් ඉන්නේ. සතුන් වෙනසීමේ යෙදී සිටිනවා කියනවා. ඒ වගේම අදයාපන්නෝ සියලු ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැහැ කියනවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ මේ අයුරින් සමාදන් වූ මේ කර්මය නිසා කය මිදී මරණින් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදිනවා කියනවා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා සතුන් මරණ කෙනෙක්. ඉතින් මේ සතුන් මරණ කෙනා මරණයට පස්සේ ගිහිල්ලා උපදිනවා කියනවා නිරයේ. කය බිඳිලා මරණින් මත්තේ මේ නිරයේ ඉපදුනාට පස්සේ ඉපදෙන්නේ නැත්තම් ඒ කෙනා නැවත මනුෂ්‍යාත්ම භාවයකට එනවා කියනවා. යම් යම් තැනක උපදිනවා නම් අල්ප ආයුසින් යුක්තයි කියනවා. පින්වත් තරුණය
මේක තමයි යම් සතුම් මැරීමක් වේද. රෞද්‍ර වූ ලේ වැකුණු අත් ඇතිව සතුම් මැරීමෙන් නියලුණු සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි දයාරහිත බවක් ඇද්ද. ඔන්න ඔය වැඩපිළිවෙල තමයි කියනවා ආයුෂ අල්ප වීම පිණිස හේතු වන්නේ. එතකොට අල්ප ආයුෂ ඇති වෙන්න හේතු වෙන්නේ යම් කිසි කෙනෙක් සතුන් මරණ එක. එතකොට යම් කිසි කෙනෙක් සතුන් මරුවාට පස්සේ ඒ සතුන් මැරීම නිසා ඒ කෙනා ගිහිල්ලා උපදිනවා කියනවා නිරයේ. ඉතින් ඒ කෙනා නිරයේ උපදින්න නැතුව මනුස්ස ලෝකයකට ආවොත් මනුස්වාත්ම භාවයකට ආවොත් එහෙම ඒ කෙනා ඒ උපදින තැන ආයුෂ අල්පයි කියනවා. එතකොට බලන්න පිළින්නේ මනුස්ස ලෝකේ ඉන්නවා මේ සමහරක් අය මේ පුංචි කාලෙදි මැරෙනවා මව් කුසීදී මැරෙනවා. සමහර අවුරුදු ඉපදිලා අවුරුදු 5ක් ගියාට පස්සේ මැරෙනවා. අවුරුදු 18 දී මැරෙනවා. අවුරුදු 20 30 දී මැරෙනවා. ආයුෂ අල්පයි. අවුරුදු 30 40 දී මැරෙනවා. එතකොට මේ විදියට ඒ කෙනෙක් මරණයටපත් වෙන්න හේතුව සංසාරේ එද්දි සතුම් මරලා. අපි දැන් මේ මනුස්ස ජීවිතය අපි කොච්චර හොඳට හිටියත් දැන් අපි හිතමු ඔන්න හොඳට සීල් රැකගෙන පංචශීල පද පහ ආරක්ෂා කරගෙන අපේ ජීවිතය අපි ගත කරනවා. හැබැයි අපි සංසාරයේදී අපි සතුම් මරලා තියෙනකොට අර කර්මයේ විසින් අපි ආයුෂ අපේ තීරණය කළා තියෙන්නේ. එතකොට අඩු ආයුෂෙන් මැරෙනවා. එතකොට මිනිස්සු කියන අනේ මේ හොඳට හිටපු කෙනා, පින් දහම් කරගෙන හිටපු කෙනා, සීල් රකින්න කෙනා මේ මැරුණානේ කියලා කියනවා. නමුත් පින්වත්නි ඇත්තටම මේ කෙනා සංසාරයේදී සතුන් මරපු කෙනෙක්. ඒක තමයි බලපෑවේ. එතකොට පින්වත්නි යම් කිසි කෙනෙක් අඩු ආයුෂෙන් මැරෙන්න නම් එයා සංසාරයේදී සත්ව ඝාතනීය ප්‍රාණඝාතී යෙදිලා තියෙන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් තරුණය ඇතැම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා කියන මේ සතුන් මැරීම අත්හැරලා සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා කියනවා. දඬු මුගුරු අත්හරිනවා කියනවා. අවියායුධ අත්හරිනවා කියනවා. සතුන් මැරීමේ ලැජ්ජා වෙනවා කියනවා. සියලු මේ සත්වයන් කෙරෙහි හිතානුකම්පීව දයාවෙන් වාසය කරනවා කියනවා. ඉතින් මේ කෙනා මේ අයුරින් රැස් කළ මේ අයුරින් සමාදන් වූ කර්මය නිසා කය බිඳිලා මරණින් මත්තේ ඒ කියන්නේ මේ විදියට මේ සතුන් මැරීමෙන් වෙන්වීම නිසා මේ කෙනා කය බිඳිලා මරණින් මත්තේ උපදිනවා කියනවා සුගති සංඛ්‍යාත දෙව්ලොව. ඉතින් කය බිඳිලා මරණින් මත්තේ සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ නැත්නම් ඒ කෙනා මනුෂ්‍යාත්ම භාවයකට එනවා නම් යම් තැනක උපදිනවා නම් දීර්ඝායුෂෙන් යුක්තයි කියනවා. පින්වත් තරුණය මේ සතුන් මැරීම අත්හැර දැමීමක් ඇද්ද? සතුන් මැරීමෙන් වැළකීමක් ඇද්ද? දඬු මුගුරු අත්හැරීමක් ඇද්ද? අවියායුධ අත්හැරීමක් ඇද්ද? සතුන් කෙරෙහි මේ හිතානුකම්පීව දයාවෙන් වාසය කිරීමක් ඇද්ද? ඔන්න ඔය වැඩපිළිවෙල තමයි කියන දීර්ඝායුෂ ලැබීම පිණිස හේතු වෙන්නේ. එතකොට පින්වත් මේ මනුස්ස ලෝකේ කෙනෙක් අවුරුදු 100ක් 120ක් මේ වගේ දීර්ඝායුෂ දිගාසිරි විඳින්න හේතුව තමයි ඒ කෙනා මේ සංසාරයේදී සත්ව ඝාතනයේ යෙදිලා නැහැ. සත්වයන් කෙරේ හිතානුකම්පිතව වාසය කරලා තියෙනවා. එතකොට පින්වත්නි ඔබ දැකලා ඇති සමහර සීයලා ආච්චිටින අවුරුදු 90 100 ඉන්න අය ඉන්නවා. එතකොට ඒ අය සසරේදී සතුන් මැරීමෙන් වැළකීලා ඉඳලා තියෙනවා. ඒ නිසා දිගාසිරි සම්පත් විඳිනවා. එතකොට අපේ මේ ආයුෂ කියන එක පින්වත්නි අපි මේ ලෝකෙට උපදිනකොටම අරගෙන එන එකක්. අපි ආයුෂ තීරණය කරගෙනමයි යන්නේ. එතකොට යම් කිසි කෙනෙක් සතුන් මැරීමේ යෙදී වාසය කළොත් එක්ක යා නිරේ යනවා. නිරේ යන්නේ නැතුව මනුස්ස ලෝකයට ආවොත් අඩු ආයුෂෙන් මැරෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ සතුන් මැරීමෙන් වෙන් වෙලා මේ දයානුකම්පීව වාසය කරන කෙනෙක් දෙව්ලොව උපදිනවා. එහෙම නැතුව එයා මනුස්ස ලෝකයකට ආවොත් දිගාසිරි සම්පත් විඳිනවා.
ඔන්න ඕක තමයි kuwa හේතුව මේ manuss ලෝකේ දීර්ඝායුෂ තියන අයත් ඒ වගේම manuss ලෝකේ මේ අඩු ආයුෂෙන් මැරෙන්නත් හේතුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්න සතුන්ට හිංසා කරනවා කියනවා. අතින් වේවා, ගල් ගෙඩි වලින් වේවා, දඬු මුගුරු වලින් වේවා, ආයුධයෙන් වේවා සතුන්ට හිංසා කරනවා කියනවා. දැන් ලෝකේ ඉන්නවනේ පින්වන්ති සමහර මිනිස්සු හිංසා කරලා සතුටු වෙනවා. එතකොට හිංසා කරලා සතුටු වෙන කෙනා මොන විදිහකින් හරි ඒ සත්‍යයට හිංසා කරලා සතුටු වෙන්න බලනවා. එතකොට මේ ඉතින් මෙන්න මේ විදිහට සඳුන්ට හිංසා කිරීමෙන් යම්කිසි කෙනෙක් මෙන්න මේ අයුරින් රැස් කළ මෙන්න මේ අයුරින් කළ කර්මය නිසා කය බිඳලා මරණින් මත්තේ උපදිනවා කියනවා නිරයේ. ඉතින් මේ නැවත මනුස්සාත්භාවයකට එනවනම් යම් යම් තැනක උපදිනවා නම් ඒතර නිරේ ගිහිලා යම් කිසි විදියකින් ආයි මනුස්සාත්භාවයට එනවනම් යම් යම් තැනක උපදිනවා නම් බොහෝ ලෙඩ රෝග වලින් යුක්තයි අසනීපයි නිතරම අසනීපයි කියනවා. නිතරම ආබාධ. දැන් පින්වත්නි සමහර මේ මනුස්ස ලෝකේ දකින්න ලැබෙනවා සමහර මිනිස්සු ඉන්නවා නිතරම බෙහෙත් ගන්නවා. එක ලෙඩක් හොඳුනොත් තව ලෙඩක්, ඒ ලෙඩ හොඳුනොත් තව ලෙඩක්. එතකොට මේ මිනිස්යාගේ ජීවිත කාලෙම බෙහෙත් වලින් තමයි යැපෙන්න වෙලා තියෙන්නේ. ලෙඩ රෝග නිතරම. එතකොට පින්වත්නි නොයේක් දේවල් කරනවා බෝධි පූජා තියනවා එක එක ඒවා තියනවා මේ ලෙඩ රෝග සුව වෙන්න කියලා. එක එක දේවල් පස්සේ යනවා ලෙඩ රෝග සුව වෙන්න කියලා. නමුත් ලෙඩ රෝග හොඳ වෙන්නේ නැහැ. හේතුව ඇයි? පින්වත්නි මේ සංසාරයේදී සත්වයන්ට හිංසා පීඩා කරලා. ඒ සත්වයන්ට හිංසා පීඩා කළ කර්මය නිසා ලෙඩ රෝග බහුල කෙනෙක් වෙලා උපදිනවා. ඒ හින්දා ලෙඩ රෝග වලින් දුක් පීඩා විඳ විඳ එයා ජීවිතය ගෙවන්න වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් සත්වයන්ට හිංසා පීඩා කළොත් ඒ කෙනා මනුස්ස ලෝකේ ඉපදුනොත් බොහෝ ආබාධ ඇතිවීම පිණිස හේතු වෙනවා. ඒ නිසා ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් තරුණය යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා කියන සතුන්ට හිංසා කරන්නේ නැහැ කියනවා. අතින්වත් ගල් ගෙඩි වලින්වත් දඬු මුගුරු වලින්වත් ආයුධයෙන්වත් සතුන්ට හිංසා කරන්නේ නැහැ කියනවා. එතකොට මේ විදියට මේ රැස් කළ මේ පුණ්‍ය කර්මය නිසා කය විදී මරණින් මත්තේ සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා කියනවා. ඉතින් කය විදී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව නූපදින්නේ නම් නැවත මනුසාත්ම භාවයකට එනවා නම් යම් යම් තැනක උපදිනවා නම් අල්පාබාධ කියනවා. පින්වත් තරුණිය සතුන්ට හිංසා කිරීමෙන් වැළකීමක් ඇද්ද? අතින් වේවා, ගල් ගෙඩි වලින් වේවා, දඬු මුගුරු වලින් වේවා, ආයුධයෙන් වේවා සතුන්ට හිංසා කිරීමෙන් වැළකීමක් ඇද්ද? ඔන්න ඔය වැඩපිළිවෙල තමයි කියනවා අල්පාබාධ ඇතිවීම පිණිස හේතු වෙන්නේ. ඒතොර යම් කිසි කෙනෙක් මේ මනුස්ස ලෝකේ නිරෝගීව වාසය කරනවා නම් ඊට පස්සේ අල්පාබාධ අඩුවෙන් ඉන්නවා නම් අසනීප අඩුවෙන් වාසය කරනවා නම් එයා පින්වන්දි සංසාරයේදී සතුන්ට හිංසා කරලා නැහැ. එයාම කරගත්තු දේ යම් කිසි කෙනෙක් මේ නිතරම ලෙඩ රෝග වලින් දුක් විඳිනවා නම් පීඩා විඳිනවා නම් ඒ කෙනා සසරේදී සතුන්ට හිංසා කරලා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සතුන්ට හිංසා කිරීම නිසා මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඒ කෙනා නිතර ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඒ කෙනා යම් කිසි කෙනෙක් සතුන්ට හිංසා කරලා නැත්තම් ඒ කෙනා මනුස්ස ලෝකයට ආවට පස්සේ නිරෝගී කෙනෙක්. එතකොට පින්වත්නි මේ නිරෝගී බව කියලා කියන්නේ සැපයක්. යම් කිසි කෙනෙක් නිරෝගීව වාසය කරන්න ලැබෙනවා කියන්නේ යාට ඒක සැපයක්. ඊට පස්සේ පින්වත්නි දැන් මේ තරුණගේ ප්‍රශ්න 4කට භාගතුන් පිළිතුරු දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් තරුණය යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා ඔහු ක්‍රෝධ කරන කෙනෙක් කියනවා. බහුල වශයෙන්ම තරහෙන් කියනවා ඉන්නේ. පොඩි දෙයක් කිව්වත් බලවත්ව කිපෙනවා කියනවා. පුංචි දෙයකටත් කිපෙනවා කියනවා. තරහ ඇති කර ගන්නවා කියනවා. දැඩි බවට පත් වෙනවා කියනවා. ඒ වගේම මේ කෝපයත් ද්වේෂයත්
අසතුටත් පහළ කරනවා කියනවා. එතකොට යම් කිසි කෙනෙක් ඉන්නවා කියලා නිතරම මේ ක්‍රෝධ කරන කෙනෙක්, නිතරම තරහ ගන්න කෙනෙක්, පුංචි දේවල් වලට තරහ ගන්න කෙනෙක් ඉන්නවා කියනවා. ආන්නේ කෙනා මේ අයුරින් සමාදන් වුණු කර්ම නිසා කය බිඳින මරණින් මත්තේ අපායනං වූ දුගතියනං වූ විනිපාතනං වූ නිරේ උපදිනවා කියනවා. ඒතර යම් කිසිනේ බහුල වශයෙන් ක්‍රෝධ කර වාසය කරනවා කියන්නේ එයා නිරයට යන කර්මයක් රැස් කර ගන්නවා. ඉතින් ඒ කය බිඳින මරණින් මත්තේ අපායනං වූ දුගතියනං වූ විනිපාතනං වූ නිරේ උපදින්නේ නැත්තම් ආයිමත් මනුෂ්‍ය ජීවිතයකටපත් වෙනවා නම් යම් තැනක උපදිනවා නම් අවලස්සනයි කියනවා. එයා මේ ප්‍රියමනාප කෙනෙක් නෙමෙයි කියනවා. එයාගේ රූපය කැතයි කියනවා. එතකොට බලන්න පින්නවද කෙනෙක්ගේ ජීවිතේ මේ රූපය කියන එක එයකෙනා මේ උපතින් වෙනකොට අරගෙන එන එකනේ. එතකොට එයාගේ ඒකට බලපාලා තියෙන්නේ සංසාරයේදී එයාගේ රූපේ අවලස්සන වෙන්න බලපාලා තියෙන්නේ. සංසාරයේදී ක්‍රෝධ කරලා නිතරම මේ අසතුටෙන් ද්වේෂයෙන් ඉඳලා තියෙන්නේ. නිතරම අනිත් අයත් එක්ක මේ ගැටුණු සිටින් ඉඳලා තියෙන්නේ. ආන්නේ නිසා මේ ඒකේනා මනුස්ස ලෝකේ පුදුනාට පස්සේ අවලස්සනයි කියනවා. මේක තමයි කියනවා මේ වැඩපිළිවෙල තමයි කියනවා අවලස්සන වීම පිණිස හේතු වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් තරුණ යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා කියනවා. මොහු ක්‍රෝධ නොකරන කෙනෙක් කියනවා. ක්‍රෝධ කරන්නේ නැහැ කියනවා. ඒ වගේම බහුල වශයෙන් තරහින් ඉන්න කෙනෙක් නෙමෙයි කියනවා. බොහෝ දෙයක් කිව්වත් ගැටෙන්නේ නැහැ කියනවා. කිපෙන්නේ නැහැ කියනවා. තරහ ඇති කරගන්නේ නැහැ කියනවා. දැඩි බවටපත් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම මේ කෙනා මෛත්‍රියෙන් යුක්ත වාසය කරන කෙනෙක් කියනවා. එතකොට තරහ ගන්න නැති මේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් හරි ඉන්නවා කියනවා. වෛර කරන්නේ නැති, ක්‍රෝධ කරන්නේ නැති, කිපෙන්නේ නැති, නිතරම තරහින් මේ ඉන්නේ නැති මේ වගේ ස්ත්‍රියක් හා පුරුෂයෙක් හරි ඉන්නවා කියනවා. මේ අයරින් රැස් කළ මේ කර්මය නිසා කය බිඳලා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා කියනවා. ඉතින් ආයිමත් මනුෂ්‍ය ජීවිතයකටපත් වෙනවා නම් යම් තැනක උපදිනවා නම් දුටුවන් පහදින මනස්කාන්ත රූපයකින් යුතු වෙනවා කියනවා. පින්වත් තරුණය යම් කිසි කෙනෙක් ක්‍රෝධ නොකරයිද? තරහ නොගන්නවාද? කිපෙන්නේ නැද්ද? කෝපයක් දේශයක් නොසතුටත් පහළ නොකරයිද? ඔන්න ඔය වැඩ පිළිවෙල තමයි කියනවා දුටුවන් පහදවන රූපයක් ලැබීම පිණිස හේතු වෙන්නේ. එතකොට බලන්න පින්නේ මේ මනුස්ස ලෝකේ ඉන්නවා ලස්සන මිනිස්සු. ඒ වගේම අවලස්සන මිනිස්සු. එතකොට රූපය ලස්සන වෙන්න හේතු වෙලා තියෙන්නේ ඒ කෙනා සසරේද්දි ක්‍රෝධ කරලා නැහැ. යම් කිසි කෙනෙකුගේ රූපය අවලස්සනයි ඉන්නවනම් එතකොට ඒ අයට ඒ අවලස්සන රූපයක් ලැබෙන හේතු වෙලා තියෙන්නේ ඒ අය සසරේදී ක්‍රෝධ බහුල වශයෙන් ජීවත් වෙලා තියෙනවා. නිතරම ක්‍රෝධ කර ඉඳලා තියෙන්නේ. එතකොට බලන්න පින්වත්නි මේ ක්‍රෝධ නොකිරීම කියන එක කොච්චර අපේ ජීවිතය වලට බලපානවද? ක්‍රෝධ කිරීම, ක්‍රෝධ නොකිරීම කියන එක. එතකොට අපි මේ දේශනාව ඉගෙනගෙන අපි දැන් ඉගෙන ගන්න ඕන මේ දේශනාවෙන් මෙන්න මේ විදිහට හිටියොත් තමයි මේ විදිහට අපි වෙන්නේ. එතකොට අපිට මේ මනුස්ස ලෝකේ මේ ස්වභාවයන් දකින්න ලැබෙනවා. මේ දීර්ඝායුෂ තියන අය, ඒ වගේම අල්පායුෂ තියන අය, බොහෝ ආබාධ තියන අය, ආබාධ නැති අය, ඒ වගේම ලස්සන අය, කැත අය අපිට මේ මනුස්ස ලෝකේ දකින්න ලැබෙනවා. එතකොට අපිට මතක් වෙන්න ඕන භාග්‍යතුන් වහන්සේ වදාළනි මේ ස්වභාවයන් වලට මේ උස් පහත් ස්වභාවයන් තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා. එතකොට අපි තුල තියෙනවා නම් ක්‍රෝධ කරන ගතියක්, අපි තුල තියෙනවා නම් නිතර තරහ ගන්නා ගතියක්, පුංචි දෙයටත් කිපෙන ගතියක් අපි තුල තියෙනවා නම් අපි ඒක නැති කර ගන්න ඕන. මොකද අපි ආයි මේ සසරේ යද්දී ක්‍රෝධ කරන කෙනා උපදිනවා කියන්නේ නිරයේ. එයා නිරයට ඉන්නේ නැතු මනුස්ස ලෝකයට ආවොත් රූපේ අවලස්සන කෙනෙක් වෙලා උපදිනවා කියනවා. ඒ හින්දා අපේ දුර්වලතාවය තියෙනවා නම් අපි ඒ දුර්වලතාවය හදාගෙන ක්‍රෝධ නොකර අපි තරහ නොගන්නා ක්‍රෝධ අඩු කෙනෙක් වශයෙන් වාසය කරන්න පුරුදු වෙන්න ඕන.
පින්වත්නි බලන්න අපගේ පින්වත් සක්දෙවිදානෝ ක්‍රෝධ නොකරන කෙනෙක් නේ. ඒ සක්දෙවිඳු තරහ ගන්න කෙනෙක් නෙවෙයි. ඉවසීම ගැන ಗುಣ කියන කෙනෙක්. ඒ දේශනා ගොඩක මේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා ගොඩක මේ සක්දෙවිඳු ගැන වදාළ දේශනා ගොඩක තියෙනවා. සක්දෙවිඳු කියන්නේ තරහ ගන්න කෙනෙක් නෙවෙයි. සක්දෙවිඳු මෛත්‍රියටම ප්‍රශංසා කරන කෙනෙක්. ඉවසීම ප්‍රශංසා කරන කෙනෙක්. ඉවසා ඉන්න කෙනෙක්. ඒ පින්වත්නි සක්දෙවිඳුගේ ආසනේ මේ එක්තරා යක්ෂයෙක් වාඩි වෙනවනේ. ඒ යක්ෂයා වාඩි වුණාට පස්සේ මේ ඒ සෞතිසා වාසී දෙවිවරු මේ යක්ෂයාට පරිභව කරන්න ගන්නවා. නිඳා කරන්න ගන්නවා. ඒ වෙලාවේදී මේ යක්ෂයා තව තවත් ලස්සන වෙන්න ගත්තා. පැහැපත් වෙන්න ගත්තා. බබලන්න ගත්තා. විශාල වෙන්න ගත්තා. එතකොට දෙවිවරු පුදුමයටපත් වුණා. මේ යක්ෂයාට අපි නිඳා කරනවා, බනිනවා. නමුත් මේ යක්ෂයා තව තවත් ලස්සන වෙනවා කියලා. සක්දෙවිඳුට ගිහින් කිව්වා. ඊට පස්සේ සක්දෙවිඳු එතනට ඇවිල්ලා අර යක්ෂයා ගාව ධනමඩල මේ පොළවේ තියාගෙන වැඳගෙන කියනවා මේ පින්වත් නිදුකාණෙනි මම සක්දෙවිඳුගේ මෛත්‍රියෙන් කියනවා. මේ විදිහට මෛත්‍රියෙන් කතා කරද්දී අර යක්ෂයාට ආහාර නැතිව ගියා. අර යක්ෂයාගේ ටික අර යක්ෂයාගේ පැහැය නැති වෙලා ගියා. යක්ෂයාගේ බබලන ගතිය නැති වෙලා ගියා. අර යක්ෂ පුංචි වෙලා නොපෙනී ගියා. සක්දෙවිඳු කිව්වා මේ යක්ෂයා ක්‍රෝධය අනුභව කරන කෙනෙක්. එතකොට දෙවිවරු තරහෙන් පරිභව කරද්දී අර යක්ෂයා ක්‍රෝධය අනුභව කරා. ක්‍රෝධය අනුභව කරන යක්ෂයෙක් කිව්වා. එතකොට බලන්න පින්වත්නි සක්දෙවිඳු කියන්නේ මේ ඉවසීම ගැන ಗುಣ කියන කෙනෙක්. ඉවසීමටම ප්‍රශංසා කරන කෙනෙක්. ඒ දේශනාවල තියෙනවා යම් කිසි කෙනෙක් ඉවසනවා නම් යම් කිසි කෙනෙක් ක්‍රෝධ කරන්නේ නැත්තම් මේ ලෝකේ අනිත් මිනිස්සු හිතනවා කියනවා ඒ කෙනා මේ මෝඩයි කියලා. ඉවසන කෙනා ගැන. අනිත් අය ලෝකේ අනිත් අය හිතුවත් කමන්නේ නැහැ කියනවා. හිතුවේ නැතත් කමන්නේ නැහැ. ඉවසීමමයි කියන මේ ලෝකෙ උතුම් වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ යම් කිසි කෙනෙක් තරහ නොගෙන වාසය කරනවා නම් ඒක ඒ කෙනාගේ මේ අසිරිමත් ගුණයක්. ඉවසන්න පුළුවන් නම් ඒක ඒ කෙනාගේ අසිරිමත් ගුණයක්. ඒ උතුම් ගුණයක්. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් තරුණය යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා ඒක නා ඉරිසියාවේ සහගත සිතකින් යුතුව ඉන්නවා කියනවා. අනුන්ට ලැබෙන ලාභ සත්කාර ගෞරව මානන වන්දනා පූජාවන් වලට ඉරිසියා කරනවා කියනවා. දේශය ඇති කර ගන්නවා කියනවා. ඉරිසියාව බැඳ ගන්නවා කියනවා. ඉතින් මේ විදියට ඉරිසියා කර ඉන්න කෙනා මේ විදියට කරන කර්මය නිසා මරණින් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේ උපදිනවා කියනවා. ඉතින් කය බිඳලා මරණින් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේ උපදින්නේ නැත්නම් මනුෂ්‍ය ජීවිතයකට එනවා නම් ඒ කෙනා කිසිම ආනුභාවයක් නැති කෙනෙක් කියනවා. ආනුභාවය නැහැ කියනවා. මේ පිළිගැනීමක් නැහැ කියනවා. ආනුභාවය නැහැ කියන පිළිගැනීමක් නැහැ. මේ මොකද හේතුව සසරේදී මේ කෙනා ඉරිසියා සහගත සිතකින් යුතුව ඉඳලා අනුන්ට ලැබෙන දේවල් වලට ඉරිසියා කරලා අනුන්ට ලැබෙන පුද පූජාවන් වලට ඉරිසියා කරලා අනුන්ට මේ ගෞරව කරද්දී ඒවට ඉරිසියා කරලා එතකොට පින්නත් මේ ඉරිසියාව කියන දේ සිතේ ඇති වුණාට පස්සේ මේ ඒ ඉරිසියාව නිසා අනුන්ගේ සැපයට කැමති නැහැ. අනුන්ගේ සතුටට කැමති නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් තරුණය යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා කියන ඉරිසියා සහගත සිතකින් නැතුව අනුන්ට ලැබෙන ලාභ සත්කාර ගෞරව වන්දනාවල් පූජාවන් වලට ඉරිසියා කරන්නේ නැහැ කියනවා. එතකොට එහෙම ඉරිසියා නොකර ඉන්න නිසා ඉරිසියාව බැඳගන්නේ නැති නිසා මේ කෙනා කය බිඳී මරණින් මත්තේ උපදිනවා කියනවා දෙව්ලොව. ඉතින් මේ කෙනා මනුස්ස ලෝකයකට එනවා නම් මහේ ශාක්‍ය වෙනවා කියනවා.
පින්වත්නි දෙව්ලොවට ගියත් මහේශාක්‍ය දේවතාවෙක් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් ඉරිසියා නොකර ඉන්නව නම් ඒ කෙනා අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න ඕන. ඒ කෙනා මුදිතාව වඩන්න ඕන. මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපය දැක සතුටු වීම. අනුන්ගේ දියුණුව දැක සතුටු වීම. එතකොට ඒ විදියට අනුන්ගේ දියුණුව දැක සතුටු වෙන කෙනා ඉරිසියා කරන්නේ. එයා හිතනවා අනේ යා තව තවත් දියුණු වේවා. භවභෝග සම්පත් වලින් වේවා. තමන්ට වඩා රූපේ ලස්සන කෙනෙක් දැක්කත්, තමන්ට වඩා ධනවත් කෙනෙක් දැක්කත් එයා සතුටු වෙන්න ඕන. අනේ තව තවත් දියුණු වේවා කියලා. යම් කිසි කෙනෙක් මේ සීලයෙන් දියුණු වේවා කියලා හිතන්න ඕන. සද්ධාවෙන් දියුණු වේවා කියලා හිතන්න ඕන. ඊට පස්සේ දහම් දැනුමින් දියුණු වේවා කියලා හිතන්න ඕන. මේ විදිහට ඒ කෙනා ගැන මුදිතාව වඩනකොට ආන්න ඒ නිසා ඒ මුදිතාව වඩන නිසා ඒ කෙනා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. මනුස්ස ලෝකයකට ආවොත් ඒ කෙනා මහේශාක්‍ය කියනවා. ඇයි මහේශාක්‍ය වුණාට පස්සේ ඒ කෙනා ආනුභාවයෙන් යුක්තයි. අන්න ඒ කෙනාව පිළිගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් තරුණය යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා කියනවා මේ කෙනා දන් දෙන්නේ නැහැ කියනවා. ශ්‍රමණීයකට වේවා බ්‍රාහ්මණීයකට වේවා ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සයනාසන ආවාස තෙල් පහන් ආදිය පූජා කරගන්නේ නැහැ කියනවා. මේ විදිහට දන් නොදීම නිසා මේ කියන්නේ මේ විදිහට දන් නොදී මසුරු මල ඇතිව ලෝභ සහගත සිතින් ජීවත් වීම නිසා මරණින් මත්තේ නිරයේ උපදිනවා කියනවා. ආයි නිරයේ උපදින්නේ නැතුව මනුස්ස ලෝකයකට ආවොත් එහෙම මේ කෙනාට මේ දේවල් ලැබෙන්නේ නැහැ කියන දුප්පත් කෙනෙක් කියලා උපදිනවා කියනවා. අල්ප වූ භෝග ඇති කෙනෙක් කියලා උපදිනවා කියනවා. ඇයි දන් දීලා නැහැ. තව කෙනෙක් ඉන්නවා කියනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඔහු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හොඳට දානි දෙනවා. ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සයනාසන ආදී දන් දෙනවා කියනවා. මේ කෙනා මේ දන් දීම නිසා මේ විදිහට රැස් කළ කර්මය නිසා දෙව්ලොව උපදිනවා කියනවා. ඊට පස්සේ මේ කෙනා ආයි මනුස්ස ලෝකයකට ආවොත් එහෙම මේ කෙනා බොහෝ භෝග සම්පත් ඇති කෙනෙක් වෙනවා කියනවා. මේ කෙනාට හොඳට සල්ලි භාගි තියෙනවා. ධනවත් කෙනෙක් වෙනවා. එතකොට මේ මනුස්ස ලෝකෙ කෙනෙක් දුප්පත් වෙන්නත් පොහොසත් වෙන්නත් හේතුව තමයි මේක. සසරේ ඉද්දී දන් දීපු කෙනා හොඳට තියෙනවා. එතකොට අපි ඒකට ඊර්ෂ්‍යා කරලා වැඩන්නේ. එයා සසරේදී හොඳට දන් දීලා තියෙනවා. ඒ හින්දා යාට හොඳට භවභෝග සම්පත් තියෙනවා. යම් කිසි කෙනෙක් දුප්පත් වෙන්න හේතුව තමයි සසරේදී දන් දීලා නැහැ. එතකොට දන් නොදීපු නිසා දුප්පත් වෙලා ඉපදුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් තරුණය යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා කියනවා ඔහු දැඩි කියනවා. අධික මාන්නයකින් යුක්තයි කියනවා. වැඳිය යුත්තන්ට වඳින්නේ නැහැ කියනවා. දැක හුනස්නෙන් නැගිටින්නේ නැහැ කියනවා. මේ ඊට පස්සේ ආසනයක් දෙන්න සුදුසු කෙනා ආසනයක් දෙන්නේ නැහැ කියනවා. මාර්ගයේ ඉඩ සලසන්න ඕන කෙනාට ඉඩ සලසන්නේ නැහැ කියන සත්කාර ලැබිය යුතු කෙනාට සත්කාර කරන්නේ නැහැ කියනවා. ගෞරව ලැබිය යුතු කෙනාට ගෞරව කරන්නේ නැහැ කියනවා. බුහුමන් ලැබිය යුතු කෙනාට බුහුමන් කරන්නේ නැහැ කියනවා. පිදිය යුත්තම් පුදන්නේ නැහැ කියනවා. ඉතින් මෙන්න මේ විදියට අධික මාන්නයෙන් යුක්තව පිදිය යුත්තම් පුදන්නේ නැතුව ගෞරව නොකර මෙහෙම ඉන්න කෙනා මරණින් මත්තේ නිරයේ යනවා කියනවා. මේ කෙනා නිරයේ උපදින්නේ නැත්තම් මනුස්ස ලෝකයට ආවොත් එහෙම නීච කුලයට අයත් කෙනෙක් වෙලා උපදිනවා කියනවා. නීච කුලයක උපදින හේතුව තමයි පින්වන්නේ පිදිය යුත්තන් නොපිදීම. ගෞරව කර යුත්තන්ට ගෞරව නොකිරීම. එතකොට වැඳිය යුත්තන්ට නොවැඳීම මේක තමයි හේතුව. නීච කුලවල උපදින පහත් කුලවල උපදිනවා කියනවා. එතකොට පින්වත් මේ කුල ભેදය කියන බලවත්ම තියෙනවා ඉන්දියාවේ. එතකොට ඒ වගේ බලන්න ඕන මේ පහත් කුලවල විඳින දුක. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා ඔහු දැඩි නෑ කියනවා. අධික මාන්නයකින් යුක්ත නෑ කියනවා. වැඳිය යුත්තන්ට වඳිනවා කියනවා. පිදිය යුත්තන්ට පුදනවා කියනවා. ඒ වගේම ගෞරව කළ යුත්තන්ට ගෞරව කරනවා කියනවා. ආසනය දෙන්න සුදුසු අයට ආසනය දෙනවා කියනවා. මාර්ගයේ ඉඩ සැලසිය යුතු අයට මාර්ගයේ ඉඩ සලසනවා කියනවා. මෙන්න මේ විදියට රැස් කළ කර්මය නිසා කය මිදී මරණින් මත්තේ සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා කියනවා. ඉතින් මේ කෙනා මනුස්ස ජීවිතයකට පත් වෙනවා නම් උසස් කුලයක වංශවත් කුලවල උපදිනවා කියනවා.
හේතුව තමයි පින්වත්නි පිදිය යුත්තම් පිදීම. ගෞරව කළ යුත්තන්ට ගෞරව කිරීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් තරුණය යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා කියනවා. ඒ කෙනා ශ්‍රමණේක් ළඟට හෝ බ්‍රාහ්මණයෙක් ළඟට හෝ ගිහින් අහනවා කියනවා. ස්වාමිනී කුසල් මොනවද? අකුසල් මොනවද? වැරදි දේ මොනවද? නිවැරදි දේ මොනවද? සේවනය කළ යුතු දේ මොකද්ද? සේවනය නොකළ යුතු දේ මොනවාද? ඒ වගේම මා විසින් කුමක් කළොත්ද මට දීර්ඝ කාලයක් අහිත පිණිස පවතින්නේ? මා විසින් කුමක් කළොත්ද දීර්ඝ කාලයක් හිත පිණිස පවතින්නේ කියලා මේ විදියට කුසල් අකුසල් මොනවද? යහපත් අයහපත් දේ මොනවද කියලා ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගාවට ගිහිල්ලා අහනවා කියනවා. මේ විදියට රැස් කළ කර්මය නිසා මරණින් මත්තේ මේ කෙනා උපදිනවා කියනවා මේ දෙව්ලොව. එතකොට මේ විදියට මේ කුසල් මොනවද අකුසල් මොනවද කියලා අහන කෙනා මරණින් මත්තේ ගිහිල්ලා උපදිනවා කියන දෙව්ලොව. ඉතින් යම් කිසි විදියකින් මේ දේවල් යම් කිසි විදිහකින් මේ දේවල් මේ කුසල් අකුසල් මොනවද යහපත අයහපත මොකද්ද කියලා අහන කෙනා තමන්ගේ ජීවිතේට මේ දේ කළොත් දීර්ඝ කාලයක් හිත පිණිස පවතින්නේ මොනවද? මේ දේවල් කළොත් අහිත පිණිස පවතිනවාද කියලා මේ විදිහට මේ අහන කෙනා ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා මනුස්ස ලෝකයකට ආවොත් එහෙම මේ කෙනා ප්‍රඥාවන්ත කෙනෙක් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කෙනෙක් ඉන්නවා කියනවා මේ විදිහට ගිහිල්ලා කුසල් මොනවද අකුසල් මොනවද කියලා වැරදි දේ මොනවද නිවැරදි දේ මොනවද කියලා අහන්නේ නැහැ කියනවා. මේ විදිහට අහන්නේ නැති නිසා මේ කෙනා මරණින් මත්තේ නිරේ උපදිනවා කියනවා. ඊට පස්සේ මරණින් මත්තේ නිරේ යන්නේ නැත්තම් මනුස්ස ලෝකයකට આવොත් ප්‍රඥාවක් නැති මෝඩ කෙනෙක් කියනවා. එතකොට කෙනෙක්ට පින්වත්නි ප්‍රඥාව ලැබෙන්න හේතුව තමයි ඒ කෙනා ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහිල්ලා ධර්මය අහනවා කියනවා. කුසල් අකුසල් මොනවද කියලා අහනවා කියනවා. ඒක තමයි ප්‍රඥාව ලැබෙන්න හේතුව. යම් කිසි කෙනෙක් ප්‍රඥාව නොලැබෙන්න හේතුව තමයි ඒ කෙනා ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගාවට ගිහලා අහන්නේ නැහැ කියනවා. මේක තමයි කියන ඒකට හේතුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් තරුණය ඔය විදියට අල්පායුෂ ඇති වෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසා අල්පායුෂ බවට පත් වෙනවා. දීර්ඝායුෂ ඇති වෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසා දීර්ඝායුෂ බවට පත් වෙනවා. බොහෝ ආබාධ ඇති වෙන ප්‍රතිපදාවෙන් යුක්ත නිසා බොහෝ ආබාධ ඇති බවට පත් වෙනවා. ඒ වගේම තමයි අල්ප ආබාධ නිරෝගී බවට පත් වෙන ප්‍රතිපදාව නිසා නිරෝගී බවට පත් වෙනවා. ඒ වගේම දුටුවන් පහදවන රූපයක් ලැබෙන්න ප්‍රතිපදාවෙන් යුක්ත වන නිසා ඒ විදිහේ ප්‍රතිපදාවෙන් යුක්ත වෙනවා කියනවා. ඒ වගේම කෙනෙක් අවලස්සන වෙලා උපදින ප්‍රතිපදාවෙන් යුක්ත නිසා විරූපී වෙලා උපදිනවා කියනවා. යම් කිසි කෙනෙක් අල්පේශාක්‍ය භව ඇති වෙන ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසා ඒ කෙනා අල්පේශාක්‍ය බවට පත් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් මහේශාක්‍ය භව ඇති වෙන ප්‍රතිපදාවෙන් යුක්ත වෙන නිසා මහේශාක්‍ය බවට පත් වෙනවා. යම් කිසි කෙනෙක් දුප්පත් වෙන ප්‍රතිපදාවෙන් යුක්ත වෙන නිසා දුප්පත් කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් පොහොසත් වෙන ප්‍රතිපදාවෙන් යුක්ත වුණොත් එයා පොහොසත් වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් නීච කුලයේ ඉපදීම නිසා පිනිස ඇති ප්‍රතිපදාවෙන් යුක්ත වීම නිසා නීච කුලයේ උපදිනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් උසස් කුලයේ ඉපදීම පිණිස ඇති ප්‍රතිපදාවෙන් යුක්ත වුණොත් උසස් කුලයේ උපදිනවා. යම් කිසි කෙනෙක් දුෂ්ප්‍රඥ මෝඩ භව ඇති වෙන ප්‍රතිපදාවෙන් යුක්ත වුණොත් ඒක නා ප්‍රඥාවක් නැති මෝඩ කෙනෙක් වෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත භව ඇති වෙන ප්‍රතිපදාවෙන් යුක්ත වුණොත් ඒක නා මහා ප්‍රඥාවන්ත බවට පත් වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා මේක තමයි කියනවා මේ යම් කිසි කෙනෙක් මේ විදියට මේ වෙන්න හේතුව කියලා මේ තෝදෙය්‍ය පුත්‍ර සුබ තරුණයාට දේශනා කළා. තරුණය මේ නිසා තමයි මා දේශනා කළේ මේ සත්වයෝ ඉන්නේ කර්මය කියන එක තමන්ගේ දේ කරගෙනයි. කම්ම දායාදා කර්මය කියන එක දායාද කරගෙනයි. කම්ම යෝනි කර්මය කියන එක උස්පත්ති ස්ථානය කරගෙනයි. කර්මය කියන එක ඥාතියා කරගෙනයි. කර්මය කියන එක පිළිසරණ කරගෙනයි. මේ ලාමක උසස් ස්වභාවයට සත්වන බෙදන්නේ කර්මයෙන් කියලා මම වදාළේ මේ නිසයි කිව්වා. එතකොට
මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාලාට පස්සේ තෝදෙය්‍ය පුත්‍ර වූ සුබ තරුණයා භාග්‍යතුන් වහන්සේට පවසනවා පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. පින්වත් ගෞතමයන් වහන්සේ මේ ගැන මට මෙන්න මේ විදිහටයි හිතෙන්නේ. යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙවුවා වගේ. සැඟ වෙච්ච දෙයක් විවෘත කළා වගේ. මම්මුලාය උණ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගේ. අඳුරේ සිටින උදවියට රූප දකින්න තෙල් පහනක් දැල්ලුවා වගේ. ඔන්න ඔය විදිහටයි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයේක ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මාත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය සරණ යනවා. ශ්‍රාවක සංගරුවනත් සරණ යනවා. භාග්‍යතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෝ වශයෙන් මාව පිළිගන්නා සේක්වා කියලා මේ තෝදෙය්‍ය පුත්‍ර සුබ කියන තරුණයා භාග්‍යතුන් වදාලා. ආන්නේ විලාවේදී මේ සුබ මානවකයා සුබ තරුණයා භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. එතකොට බලන්න පින්වත්නි මේ කර්මයේ විසින් තමයි මේ ලෝකයේ මනුස්ස ලෝකයේ මේ උස් පහත් ભેදය ඇති කරලා තියෙන්නේ. තමන්ම සිත කය වචනීය මෙහෙवला මේ සසරේද්දි කරපු දේම තමන්ට ආපහු ඒකම ලැබිලා තියෙනවා. ඒ සිත කය වචනීය මෙහෙवला කරන දේ නිසාම තමන් හොඳ දෙයක් කළොත් ඒකට හොඳ විපාක ලැබෙනවා. තමන් අයහපත් දෙයක් කළොත් ඒකට අයහපත් විපාක ලැබෙනවා. එතකොට ඒ කෙනා මේ සංසාරයේදී කරපු දේ. එතකොට පින්වත්නි යම් කිසි කෙනෙක් කොතරම් හඬා බැලපුණත් කොතරම් මේ තමන්ගේ දුක් ගැනවිලි කිව්වත් මේ කෙනා සසරේ තමන්ම කරපු දේ තමයි අත්විඳින්නේ. තමන් යමක් වැපරුවාද වපරපු දේම ඒ කෙනාට ලැබෙන්නේ. ඒ හින්දා පින්වත්නි මේ ලෝකේ මේ හේතුප්‍රත්‍ය දහමක් තමයි මේ තියෙන්නේ. ඒ හේතුප්‍රත්‍ය දහමට අනුව කෙනෙක් මේ ලෝකේ ලස්සන වෙලා උපදිනවා, කැත වෙලා උපදිනවා. කෙනෙක් දුප්පත් වෙලා උපදිනවා, පොහොසත් වෙලා උපදිනවා. එතකොට මේ සියලු දේවල් වලට බලපාන්නේ කර්මයයි. මේ සියලු කර්මයෙන් නිදහස්ුනේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ, ඒ රහතන් වහන්සේලා. ඉතින් මේ පින්වතුන්ටත් මේ නොයෙක් විදියට නොයෙක් ආකාරයෙන් යහපත් කර්මයන් කොට, කල්යාණ වූ කර්මයන් කොට යහපත් සැප විපාක ලබන්නත්, සුගති රැකවරණ සලසා ගන්නත්, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2022 මාර්තු මාස 18 වන දිනට 77 වන උපන්දිනයේ යෙදෙන ඉන්ද්‍රානි සිල්වියා ජයසුන්දර මෑණියන්ට සිත පැතීම පිණිස පින්වත් චන්දිමා ජයවර්ධන, ලරෝස ජයවර්ධන, දීපිකා ජයවර්ධන සහ දනියස් ජයවර්ධන යන දූ පුතුන් විසින් ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා 2022 මාර්තු මාස 18 වන දිනට 77 වන උපන්දිනයේ යෙදෙන ඉන්ද්‍රානි සිල්වියා ජයසුන්දර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා. ඉතින් මේ රැස්වුණු පුණ්‍යානුභාවී ආනුභාවීන් ඒ ඉන්ද්‍රානි සිල්වියා ජයසුන්දර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, චිරජීවනීය සැලසේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ රැස්වුණු පුණ්‍යානුභාවය පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වේවා. ඒ සියලු දෙවියන්ගේ ධාර්මික දිව්‍ය ආරක්ෂාව රැකවරණය මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ දමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. මේ රැස්වුණු පුණ්‍යානුභාවය කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස්වුණු පුණ්‍යානුභාවයේ දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින්, පවුලේ නමින්, නන්නයිරින් උදව්පකාර කළ පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලොවගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා.
ඒ සියලු ඥාතීන් සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත් මිදෙත්වා සාදු 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 2022 මාර්තු මාස 19 වන දිනට 12 වන උපන්දිනයේ යෙදෙන විශ්ව සංකල්ප පුතුණුවන්ටත් 2022 මාර්තු මාස 23 වන දිනට 19 වන උපන්දිනයේ යෙදෙන නෙත්මිනී සෞභාග්‍යා දියණියටත් සෙත් පැතීම පිණිස ඒ වගේම සුජීවත්ව සිටින එච්.එම්. ජයවර්ධන බණ්ඩාර පියාණන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය පැතීම පිණිස ලරෝස ජයවර්ධන, දීපිකා ජයවර්ධන, ධනේෂ් ජයවර්ධන, රෙජිනෝල්ඩ් තොටපිටිය, සමන්ති සංජීවනී යන සොයුරු සොයුරියන්ටද තිරින ජයවර්ධන, සඳමිනී ජයවර්ධන, යසිරු තොටපිටිය, ඩිලාන් තොටපිටිය, නෙත්මිනී ජයවර්ධන, සමිත ජයවර්ධන, පැහැසරා ජයවර්ධන, විශ්ව ජයවර්ධන යන දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටද ආශිර්වාද කිරීම පිණිසදම නිරතුරුවම කල්න මිතුරු ඇසුර ලැබීම පිණිසද මේ සියලු පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු. දායකත්වයේ දරුවෝ පින්වතුන්ටත් එම පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරු උතුම් කල්න මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කර ගැනීම පිණිසත් මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු. ඒ වගේ මේ රැස්වුණු පුණ්‍යානුභාවය මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.